තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, හැම කෙනෙක්ම මේ පොසොන් පුර පසළොස්වක පොහොය දවසේදී භාවනා වැඩසටහන සමග එකතු වන්නේ. භාවනාව පිළිබඳව අප අත්‍යන්තයෙන්ම සාකච්ඡා කළ යුතුයි. ප්‍රායෝගිකව ධර්මයේ පිළිබඳව අපි මෙනෙහි කරනකොට, ධර්මානුකූලව අපේ ජීවිතය හැඩගස්වා ගන්නකොට භාවනාව තමයි ඒ සඳහා අපට උපකාර වන්නේ, නැතිනම් ඒ සඳහා පාදක වන්නේ. ඒ හේතුව නිසා තමයි භාවනාව පිළිබඳව ඔබ කල්පනාකාරී විය යුතුයි, ඒ සඳහා උත්සුක විය යුතුයි කියලා පැහැදිලි කරන්නට යෙදුනේ. ඉතින් භාවනාව ගැන මීට පෙර අපි කතා කරලා තියෙනවා. කුමන ආකාරයන්ගෙන්ද ඔබ භාවනා කළ යුත්තේ? දැන් භික්ෂුන් වහන්සේ නමක් භාවනා කරනකොට උන්වහන්සේට කාය විවේකයේ සැලසී තිබෙනවා. චිත්ත විවේකයට අවශ්‍ය කරුණු සම්පාදනය කරගන්නට පුළුවන්කම තිබෙනවා. උන්වහන්සේ විසින් ඒ සම්බාධා අතහැරලා කොහොමද ජීවිතය සකස් කරගන්නේ කියන එක වෙනම කතා කරන දෙයක්. ඒ වගේම ගෘහ ජීවිතයක් තුළ ඉන්න එදිනෙදා තමන්ගේ හිත පිළිබඳව වඩා ලොකු අවධානයක් යොමු කරන්නට නොහැකි තරමේ කටයුතු වල ජීවත් වෙලා ඉන්න, නැතිනම් කාමභෝගී ජීවිතයක් ගත කරන ඔබට භාවනාව සමීප කරගන්නේ මොන විදිහටද කියන එක වෙනස් විදිහකට අපිට කතා කරන්නට වෙනවා. මොකද මේ පුද්ගල චරිත දෙකක් නිසා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය භික්ෂු භික්ෂුණී, සාමණේර සාමණේරී, අනගාരിക උපාසක උපාසිකා, කාමභෝගී උපාසක උපාසිකා කියන මේ කාටත් පොදු, කාටත් එකසේ ප්‍රතිඵල ලබන්නට පුළුවන් උතුම් ශාසන ධර්මයක්. ඒ නිසා අපි ඔබ ඉන්න තැන ඉඳලා මේ ධර්ම මාර්ගයේ යන්නට පටන් ගන්නට ඕනේ. ඉතින් භාවනාව කියන එකත් වඩාත්ම මේ වැඩසටහන තුළදී පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඔබ ඉන්න භූමිකාවේ ඉඳලා භාවනාව දියුණු කිරීම පිළිබඳව. එහෙමත් නැතිනම් මේකෙදී වඩා වැඩි අවධානයක් යොමු කරන්නේ චිත්ත විවේකයේ සපයා ගන්නා වූ ස්වාමින්වහන්සේ නමක් හෝ අනගාരികව සිටින කෙනෙක් භාවනාව පිළිබඳව තමන්ගේ හිත තබන ක්‍රමවේදය පැහැදිලි කරන්නට නෙමෙයි. මොකද ඒ ක්‍රමවේදය පැහැදිලි කරන්නට ගියොත් අපිට ඒක වෙනස් මානයකින් තමයි ඒ පැහැදිලි කිරීම කරන්නට සිද්ධ වන්නේ. ඒකට හේතුව එයාගේ ජීවිතේම සම්පූර්ණ මේ වෙනුවෙන් කැප වී තිබෙන දෙයක් නිසා. සමහර විට ඔබ භාවනා කරන්නේ ඔබට විවේකයේ ලැබෙන වෙලාවේ. සමහර විටක දවසකට යම් කාල සීමාවක් වෙන් කරගෙන, සමහර විටක ඉඩ ලැබෙන නිවාඩු දිනේ, පොහෝ දිනේ වගේ. ඔබට හෙට දවසේදී ඔබට කරන්න තව කටයුතු තියෙන්නට පුළුවන්. මේ වගේ මානසික මට්ටමක ඉන්න ඔබට ඉස්සෙල්ලාම මේ භාවනාව කියන දෙයින් අපි ධ්‍යාන උපදවන තැන දක්වා ඔබේ මනස අරගෙන යන්නට හැදුවොත් ඒක ප්‍රායෝගික වන්නේ නැහැ. ඒකට කෙනෙකුට හිතෙන්න පුළුවන් ධ්‍යාන අවශ්‍යම නැද්ද කියලා. ඇත්තෙන්ම ධ්‍යාන කියලා අපි කතා කරන කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අපි සාමාන්‍යයෙන් සමත භාවනාවක් කිරීම තුළ උපදවන ධ්‍යාන තිබෙනවා. ඒ සමත මූලිකව භාවනා කරන කෙනෙක්. විපස්සනාව මූලික කරගෙන භාවනා කරන කෙනෙක් වුණත් ඒ චිත්ත ඒකාග්‍රතාවය මත යාට ප්‍රථම ධ්‍යාන මට්ටම් එළඹ සිටිනවා. හැබැයි ඒ ප්‍රථම ධ්‍යාන මට්ටම් එළඹ සිටින්නේ ඒ කෙනාට සෝතාපට්ටි මාර්ග, සෝතාපට්ටි ඵල ආදී දේවල් උපදවනකොට ඒහා සමානුපාතිකව තමයි ඒ ධ්‍යාන ඉපදීම සිද්ධ වන්නේ. එතකොට අපි මේ ධ්‍යාන වලට කියනවා ලෝකෝත්තර ධ්‍යාන කියලා. ඒකට හේතුව ලෞකික නිමිත්තක හිත තියලා උපදවගත්ත ධ්‍යානයක් විදිහට නෙමෙයි. ඒ ධ්‍යානය උපදවලා තියෙන්නේ අර විපස්සනාව තුළ යා උදේවැය ඥානය ආදී උපදවා ගැනීම තුළින් ලබාගත් විපස්සනාවෙන් ලබාගත් අවබෝධයක් විදිහට සෝවාන් මාර්ගයේ ඉපදවීමේදී තමයි එයාට ඒ ධ්‍යානය යෙදී තියෙන්නේ. අන්න ඒ හේතුව නිසා අපි ඒකටත් කතා කරනවා. ඒ නිසා ධ්‍යාන නැතුව බෑ. හැබැයි අපි ධ්‍යාන ඉපදවීම සඳහාම වෙනම ඉලක්කගත වී වෙහෙස විය යුතුයි මුලපටන්ම කියන එක සාධාරණ වන්නේ නැහැ. අන්න ඒ නිසා මේ ඕනෑම කෙනෙකුට ඕනෑම තැනකින් තමන්ගේ භාවනාව ආරම්භ කරන්නට පුළුවන්කම තිබෙනවා. සතිපට්ඨානය පිළිබඳව කතා කරනකොට අපට පළමු දකින්නට පුළුවන්කම තිබෙන්නේ ආනාපාන සති භාවනාව.
ඒ කායානුපස්සනාව පිළිබඳව කරන විග්‍රහය තුළදී එතකොට කයෙහි කය අනුව දක්නා බව පිළිබඳව කතා කිරීමේදී මේ කය ඇසුරු කරගෙන අපි පවත්වන සියලු කර්මස්ථාන අපිට වඩන්න පුළුවන් කමඨහන් පිළිබඳව තමයි පැහැදිලි කරන්නේ. ඒකෙදි පළවෙනි ප්‍රධාන සියුම්ම දේ තමයි ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව සිහිනුවන පැවැත්වීම. අපි ඒක මීට පෙර ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳව සිහිය පවත්වනවා. එතකොට දීර්ඝ වශයෙන් රස්ව වශයෙන් පවත්වන ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව සිහිනුවන පවත්වන ආකාරයන් පිළිබඳව මීට පෙර හඳුනා ගත්තා. දීර්ඝව රස්ව විදිහට වගේම ඒ ආශ්වාස ප්‍රශ්වාස කය ප්‍රතිසංවේදීව කොහොමද ආශ්වාස ප්‍රශ්වාසයන් කරන්නේ? ඒ වගේම ඒ ආශ්වාස ප්‍රශ්වාස කාය සංසිඳවමින් කොහොමද ආශ්වාස ප්‍රශ්වාසයන් කරන්න කියලා අපි මීට පෙර හඳුනා ගන්නට යෙදුනා ආනාපාන සති භාවනාව සිද්ධ කරනකොට. ඒකට මේ විදිහට භාවනා කිරීමෙන් අපිට කුමක්ද ලබා ගන්නට පුළුවන්කම තිබෙන්නේ? මේ විදිහට භාවනා කරනකොට ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත පිළිබඳව සිහි තබාගෙන භාවනා කරන ඒ භාවනානුයෝගියාට පුළුවන්කම තිබෙනවා ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත පිළිබඳවම අරමුණු කරමින් ධ්‍යාන උපදවන්නට පුළුවන්කම තියෙනවා. ඒකට එතනදී ධ්‍යාන උපදවනවා කියලා කියන්නේ අර නිමිති ඇසුරු කරමින්. නිමිති ඇසුරු කරමින් කියලා කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත. ඒක කාය ප්‍රතිබද්ධව උපදෝගත් එකක් තමයි දකින්න එකක් තමයි පළවෙනියට තියෙන්නේ. ඒක ඊට පස්සේ අපි උපුටා ගත්තාම ඒ ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තම අපිට පටිභාග නිමිත්තක් විදිහට අපිට නිමිත්ත වැටහෙන්නට පටන් ගන්නවා. එතකොට විවිධ කෙනෙකුට විවිධ ස්වરૂප වලින් විවිධ ලක්ෂණ වලින් ඒ ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත වැටහෙන්නට පුළුවන්කම තිබෙනවා. අන්නේ විදිහට පටිභාග නිමිත්තක් විදිහට ඒ ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත පිළිබඳවම නැවත නැවත ඒක භාවිත කිරීම තුළ එයාට පුළුවන්කම තිබෙනවා දැඩි චිත්ත ඒකාග්‍රතාවයකට පත්වන්නට. ඒ තමයි ප්‍රථම ධ්‍යාන මට්ටමට. ඒකට ප්‍රථම ධ්‍යාන මට්ටම කියලා කියන්නේ අර නිමිත්ත තුළ උපදවනු ලබන ප්‍රධාන සමාධි මට්ටමක්. පළමු සමාධි මට්ටම. එතකොට ඒ සමාධිය ඊටමත් ප්‍රීතිතර මට්ටමක්. ඒක අර විවේකයේ සහ ප්‍රීතියෙන් උපන් පීති සුඛං පඨම ඥානං උපසම්පජ්ජ විහෙරති කියලානේ කියන්නේ. විවිච්ඡේව කාමේ විවිච්ඡ කුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං. එතකොට විතර්කණයේ තියෙනවා, ਵਿਚාරයේ තියෙනවා, විවේක නිස්ෘත බව තියෙනවා. එතකොට ප්‍රීතිය සහ සැපය එතන දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙතනදී මේ ධානය තුළ හඳුනා ගන්න පුළුවන් ලක්ෂණය තමයි ඔබේ විතක්ක ਵਿਚාර සිතෙහි පැවැත්ම සම්පූර්ණම ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත අනුවම පවතිනවා. සිත සංසිඳිලා ගිහිල්ලා අර එක එක අරමුණු හිතට අරමුණු වෙනවා කියන ස්වභාවය නැහැ. අර අරමුණ මතම ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත කියන අරමුණ මතම සිත රැඳී තිබෙනවා. වෙන නිමිති වලට සිතෙහි ඉඩක් ඇත්තේ නැහැ. වෙන නිමිති වලින් හිත ආවරණය කරන්නේ නැහැ. ඔබේ විතක්ක ਵਿਚාරයේ සම්පූර්ණම ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත පිළිබඳව පමණක් වැවී තියෙනවා. මෙන්න මේ මට්ටමේදී තමයි අපි ප්‍රථම ධානය කියලා කතා කරන්නේ. ඒකට මේක කෙනෙකුට මේ මට්ටම උපදිනකොට එයාට අය කාය ප්‍රතිබද්ධව තියෙන ආස්වාස ප්‍රස්වාස භාවයේ මත උපදෝගත්ත සිතින් අරමුණු කරගත්ත සිතින් පහළවන නිමිත්තක් ආස්වාස ප්‍රස්වාස නිමිත්තක් තමයි එයා ඒ ධානය සඳහා පාදක කරගෙන තියෙන්නේ. එතකොට අන්න ඒ මට්ටමේදී ඒ ආස්වාස ප්‍රස්වාස නිමිත්තට අනුරූපීව එයා ඒ භාවනාව සිද්ධ කරනවා ඒ හිතේ ස්වභාවය අත්දකිමින්. එතකොට එයාට ඒ සමාධියට ඊතා ඉක්මනින් පත්වන්නට පුළුවන්. ආපහු එයා ඒ සමාධියට සමවැදීම්, ඒ සමාධියෙන් නැගී සිටීම, නැවත නැවත ආවර්ජනා කිරීම ආදී ලෙස ඒ සමාධිය ආපහුම ප්‍රගුණ කරනවා. එතකොට ඒ කාල සීමාවන් තබමින් ඒ කාල සීමාව තුළ ඒ සමාධිය ස්ථಿತಿ වශයෙන් පිහිටා සිටීම විදිහට පුරුදු කරනවා. මේ විදිහට ඒ සමාධි මට්ටම ප්‍රගුණ කරන්නට පුළුවන්කම තියෙනවා. ඉන්පසුව විතක්ක ਵਿਚාරයන් වල තියෙන රළු බව තේරුම් අරගෙන ඒක අනිත් අරමුණු විතක්ක ਵਿਚාර කරන්නත් සමීප බව තේරුම් අරගෙන ඒ විතක්ක ਵਿਚාර සංසිඳවමින් ඇයි ඒ නිමිත්ත ගැන හිත ඉන්නේ කියලා මට්ටමකින් බලමින් ඒක නොහිතා ඒ පිළිබඳ විතර්කණය නොකර ඒ අරමුණේ හැසිරෙන්නේ නැතිව අපිට ඒක ස්වභාවිකවම නැවත වඩා භාවිත කිරීම තුළ નિરાයාසයෙන් ප්‍රකට වෙන මට්ටමකට
අපි හිතපත් කරගන්නවා. මෙන්න මේ ආකාරයෙන් අපිට ධ්‍යාන උපදවන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ආනාපාන සති භාවනාව අපි සාමාන්‍ය විදිහට සිද්ධ කරනකොට අපි සිදු කරනු ලබන ධ්‍යාන ඉපදවීමේ ක්‍රමවේදය. එතකොට මේ ධ්‍යාන ඉපදවීමේ ක්‍රමවේදය කියන එකට අපි යනකොට අපිට මේක එකපාර මේ මට්ටමට එන්නේ නැහැ. එකපාර මේ මට්ටම කරන්න පුළුවන් කමක් නැහැ. සියුම තමයි උපදවන්න ඕනේ. සමහර විට ඒ ටික කරනකොට ඔබට එදා දවසේ ඔබේ හිත අර සියුම් මට්ටමේ ආශ්වාස ප්‍රශ්වාස ප්‍රකට වෙන මට්ටමට ඔබ මහන්සි වෙනකොට මේ හිතත් එක්ක රණ්ඩු වෙලා කාලය ඉවර වෙන්න පුළුවන්. ඔබට ආපහු වැඩට යන්න වෙන්න පුළුවන්. ඔබට ආපහු gedara dora කටයුතු ටික කරන්න වෙන්න පුළුවන්. එහෙම වෙනකොට අර භාවනාව ආපහු කැඩෙනවනේ. මොකද සමාධි නිමිත්ත උපදිනකොට ඒක බොහොම ආරක්ෂා කළ යුතු දෙයක්. ඊටාම පරිශ්‍රමයක් ධර්මින් රැක ගන්න ඕන දෙයක්. හරියට කියනවා නම් තමන්ගේ කුසේ ඉන්න දරුවා සක්විති රජෙක් කියලා දැනගන්න මවක් හරියට සක්විති දරු ගැබ ආරක්ෂා කරනවා ඊටාමත් ආදරෙන්. අන්න ඒ වගේ මේ සමාධි නිමිත්ත ආරක්ෂා කරන්නට කියන්නේ. ඒකට ඒක ලේසි නෑ. ඒක බොහොම අපහසුයි. ඒක රකින්න යනකොටයි කටයුතුත් එක්ක අරමුණු වල විසිරුණු ජීවිතයක ඒක අමාරු වන්නට පුළුවන්. අන්න ඒ හේතුව නිසා තමයි මේ භාවනාව ප්‍රායෝගිකව ප්‍රගුණ කරනකොට මේ ආනාපාන සති භාවනාව ඔබ ප්‍රකට කරගන්න ප්‍රගුණ කරන්න ඔබේ ජීවිතයේ චිත්ත ඒකාග්‍රතාවය ගොඩනගෙන විදිහට. කොයි තැන දක්වා කරන්න ඕනේද කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඔබට කරන්න පුළුවන් නම් ධ්‍යාන උපදින මට්ටමට වෙනකන් ඒක වඩා හොඳයි. හැබැයි මේ මට්ටමට එනකන් ඔබට කරන්න බෑ නම් හුදෙක්ම එක එක අරමුණු වල සිත දුවන්නේ නැතුව ආශ්වාස ප්‍රශ්වාසයේහි ඒ සංඥාවෙහි ඒ අරමුණෙහි හිත පිහිටා තිබිලා ඒකේ දීර්ඝ රස්ව ස්වභාවය පිළිබඳව ප්‍රකට වෙලා මේ හුස්ම පාර ටිකෙන් ටික සියුම් යන්න පටන් ගන්නවා. ඊටාම සියුම් ස්වභාවයට. දැන් කෙටි ඊටාම සුළුතර හුස්ම ප්‍රමාණයක් අපිට ප්‍රමාණවත් වෙනවා සමස්ත කයේ යැපීමට. ඒතකොට දැන් හුස්ම ගන්නවද නොගන්නවද කියලා දැනෙන නොදැනෙන මට්ටමට මේ ආශ්වාස ප්‍රශ්වාසයේ සියුම් මට්ටමකට එනවා. අන්න ඒ මට්ටමට එනකොට අන්න එයාට පුළුවන්කම තිබෙනවා මේ ආනාපාන සති චිත්ත ඒකාග්‍රතාවය උපදවාගෙන එතනින් විපස්සනාව පැත්තට නැඹුරු වෙන්න. මම ඉස්සෙල්ලම කියලා ඉන්නම් සාමාන්‍යයෙන් කොහොමද අපි ධානයක් ලබා ගත්තට පස්සේ විපස්සනාවට නැඹුරු වෙන්නේ කියන කරුණ. ධානයක් උපද්දගත්ත කෙනෙකුට එයාට පුළුවන්කම තියනවා ඒ ධානයෙන් ඒ සමාධියෙන් නැගී සිටලා එයාට පුළුවන් ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත පිළිබඳවත් විපස්සනා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම එයාට පුළුවන්කම තිබෙනවා ධාන අංග පිළිබඳව විපස්සනා කරන්නත්. ධානාංග වශයෙන් සහ ආස්වාස ප්‍රශ්වාස නිමිත්ත වශයෙන්. ආස්වාස ප්‍රශ්වාස නිමිත්ත විදිහට ධාන අංග විපස්සනා කිරීම විදිහට. ආස්වාස ප්‍රශ්වාස නිමිත්ත විපස්සනාවට ලක් කරන්නේ කොහොමද? ආස්වාස ප්‍රශ්වාස නිමිත්ත විපස්සනාවට ලක් කරන්නේ අර ආශ්වාස ප්‍රශ්වාසයේ කියන එක මේ වායුව නැතිනම් වාතය කියන එක මේ වස්තුව ඇසුරු කරගෙන පවතින මොන වස්තුවද මේ කාය වස්තුව ඇසුරු කරගෙන පවතින. එතකොට කය ඇසුරු කරගෙන පවත්නා දෙයක්. එතකොට මේ ආස්වාස ප්‍රශ්වාසය කියන එක ඉපදුනේ කොහොමද? මේ කය ඇසුරු කරගෙන මේක පවතින්නේ කොහොමද කියන එක පිළිබඳව එයා මේ පිළිබඳව නුවණින් දකින්නට පටන් ගන්නවා. මේක නුවණින් දකින්න පටන් ගන්නකොට එයා කොහොමද මේ පිළිබඳව සිහි නුවණ පවත්වන්නේ? එයා දකිනවා අවිද්‍යා කර්ම තණ්හා කියන මේ අතීත හේතු ටික නිසා අතීත මේ ප්‍රතිසන්දි විඥානයකට අවශ්‍ය වන පසුබිම සකසන හේතු ටික නිසා විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් මව කුසකට දැසගත්තා. අන්න එතන බීජ කලලේහි පටන් මේ විඥානය නාම රූපයට ප්‍රත්‍ය වෙන නිසා නාම රූපය විඥාණයට ප්‍රත්‍ය වෙන නිසා මේ කය ඇසුරු කරගෙන ආශ්වාස ප්‍රශ්වාසය පවතිනවා. එතකොට මේ ආශ්වාස ප්‍රශ්වාසය කියන එක පිළිබඳව විපස්සනා කරන්න යනකොට එයා විපස්සනා කරන්න පටන් ගන්නෙ මොන ආකාරයටද? රූපයෙහි හට ගැනීම පිළිබඳව බලනවා. ඊට පස්සේ අර නාම ධර්මයන්ගේ හට ගැනීම පිළිබඳවත් බලනවා.
ඒකට රූපේහි හට ගැනීම පිළිබඳව බලන්න යනකොට යා මේ කයෙහි හට ගැනීම සිද්ධ වුනේ මෙන්න මේ වගේ අවිද්‍යා කර්ම තණ්හා ආදී හේතු ටිකක් නිසාය කියලා පටිච්ච සමුප්පාද භාවනාව පැත්තට එයාගේ හිත නැඹුරු කරගන්නවා. දැන් පටිච්ච සමුප්පාද භාවනාවෙහි හිත නියුක්ත කරගන්නකොට පටිච්ච සමුප්පාද භාවනාවෙහි හිත හසුරවන්න පටන් ගත්තාම එයාට ඊටාම පහසුවෙන් දැන් විපස්සනාව පැත්තෙන් එයාට මේක දියුණු කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ආස්වාස ප්‍රස්වාස නිමිත්ත වශයෙන් එයා විපස්සනාවට ලක් කරනකොට මේ භාවනාව. අනිත් එක කිව්වේ ධානාංග වශයෙන් කියලා. ධානාංග වශයෙන් විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා කියන ටික. දැන් ධාන උපදව ගන්න කෙනා එයාගේ ඒ තිබෙන ධාන සිතෙහි තිබෙන විතක්ක ගතිය, විචාරමය ගතිය, ප්‍රීති සුඛ ඒකග්ගතා කියන මේ ගතිය අර ආස්වාස ප්‍රස්වාස නිමිත්ත ආරම්භය පවත්වන්නේ කොහොමද කියන එක පිළිබඳව එයා හොඳට මේ ගති ලක්ෂණ වෙන් වෙන් වශයෙන් මානසිකාරය කරමින් එයාට නුවණ තියෙනවා. එතකොට එයා බලනවා මේ ධානාංග ඉපදුනේ මොකක් මතද? එයා දකිනවා මේ ධානාංග පවතින සිතින් උපද්දගත් අරමුණු කරන ලද පටිභාග ආස්වාස ප්‍රස්වාස නිමිත්ත මත. ඒ මත තමයි මේ ධානාංගය ප්‍රකට වී තිබෙන්නේ. එතකොට මේ නිමිත්ත කොහොමද ඉපදුනේ? මේ නිමිත්ත ඉපදුනේ මෙන්න මේ වගේ කය අසුරු කරගත්ත ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තක් මත. ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තට පහළවන්නට මේ කය වස්තුව බවට පත් වුණා. මේ කය මේ විදිහට පුද්ගලයෙක් නොවන ධර්මයක් විදිහට ගොඩනැගුණේ අනාත්ම ධර්මයක් විදිහට මෙන්න මේ ආකාරයෙන් අවිද්‍යා සංස්කාර ආදී මේ ප්‍රත්‍ය ධර්මතාවය නිසා. එහෙම නැතිනම් අවිද්‍යා කර්ම තණ්හා කියන අතීත හේතු ටික නිසා විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් පැමිණීමෙන් මෙන්න මේ රූපය මේ විදිහට කන බොන ආහාර ආදී ප්‍රත්‍ය ධර්මයේ උපකාර කරගෙන හටගත්තාය කියලා මේ ආකාරයට පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය පිළිබඳව ඔබට මානසිකාරය කරන්නට පුළුවන්කම තියෙනවා. දැන් මෙතෙන්ට කියලා මේ ටික නතර කරන්නේ දැන් ගොඩක් ධර්මදේශනාවලදී අපි මේ විපස්සනාව පැත්ත කතා කරලා තියෙනවා. දැන් මෙතනදී කතා කරන්නේ ප්‍රායෝගිකව ඒක පාවිච්චි කරන තැන පිළිබඳව. එතකොට අර ටික කරගෙන ආපු කෙනාට දැන් මෙතනින් එහාට මෙනෙහි කරන විදිහ ඔන්න ඔය විදිහට තමයි යන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඔය කිව්වේ ධ්‍යාන උපදෝගත්ත කෙනෙකු විසින් ආනාපාන සතිය ප්‍රකට කරන විදිහ ගැන. එතකොට දැන් මේ විදිහට යා ආනාපාන සතිය ප්‍රකට කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ කොහොමද ප්‍රකට කරන්නේ මේක ආනාපාන සතිය වඩන්නේ කියලා. එතකොට එයා ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. ඒකේනා ආධ්‍යාත්මික කයෙහි බාහිර කයෙහි මේ කායේ කායානුපස්සීව වාසය කරනවා. කයෙහි කය අනුව දකිමින්. ආශ්වාස ප්‍රශ්වාස කය පිළිබඳව නිමිත්ත උපදව ගත්තා නම් එයාට දැන් තව සත්වය පුද්ගලයෝ කියලා නෙමෙයි දකින්නේ. එයා එතන දකින්නේ මේ තමන් ඇසුරු කරගත්ත කය ඇසුරු කරගත්ත ආශ්වාස ප්‍රශ්වාස කාය තමයි ප්‍රකට කරගන්නේ. අර කතාවක් තියෙනවනේ ඔබ භික්ෂුන් වහන්සේ නමක් ගොඩක් වෙලාවට සිහිපත් කරන කතාවක් ගොඩක් ස්වාමීන් වහන්සේලාත් අර මිහින්තලේ ඉඳලා වඩින එක ස්වාමීන් වහන්සේ නමක් දිහා බලලා එක කාන්තාවක් නොමනාසිතින් සිනා පහල කළා. ඉතින් මේ කාන්තාව දිහා බලලා තෙරුන් වහන්සේ දැකලා ඉදිරියට පිඬුසිඟා වඩිනකොට ඇය පසුපස්සේ ඇයගේ ස්වාමියා හොයාගෙන ආවා. ස්වාමීනි කාන්තාවක් මේ පැත්තෙන් යනවාද දැක්කද කියලා අහනකොට භික්ෂුන් වහන්සේ පිළිතුරු දුන්නේ ඇටසැකිල්ලක් පාර යනවා දැක්ක කියලා. ඇයි උන්වහන්සේ දැක්කේ ඒ බඳු දර්ශනයක්? ඒ බඳු දර්ශනයක් කියන්නේ උන්වහන්සේට අට්ටික සංඥාව තමයි එළඹ සිටියේ. අට්ටික සංඥාව තමයි පහළ වුනේ. එතකොට උන්වහන්සේ අර කාන්තාව කියන රූපය ගන්න නැතුව අර අට්ටික සංඥාවෙන් තමයි රූපය අසුරු කරේ. එතකොට පේන්නේ අට්ටික සංඥාව. සංඥාවනේ අපිට ප්‍රකට වෙන්නේ. ස්ත්‍රියක් කියලා දකින්න දේ ප්‍රකට කරලා තියෙන කෙනාට එහෙම ප්‍රකට වෙනකොට අට්ටික සංඥාව ප්‍රගුණ කරපු කෙනෙකුට ඒ විදිහට ප්‍රකට වෙනවා. ආස්වාස ප්‍රස්වාස නිමිත්ත පිළිබඳව පරිභාවිත මනසක් තියෙන කෙනෙකුට ආධ්‍යාත්මික කය පිළිබඳව මෙනෙහි කළත් ආශ්වාස ප්‍රස්වාස නිමිත්ත තුලින් මෙනෙහි කරන්නට පුළුවන්. බාහිර කය පිළිබඳව මෙනෙහි කළත් ආශ්වාස ප්‍රස්වාස නිමිත්තෙන් මෙනෙහි කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ආශ්වාස ප්‍රස්වාස කය විදියට මෙනෙහි කරනකොට මෙතන සත්පුද්ගල භාවයේ ගොඩ නැගෙන්නෙත් නැහැ. බාහිර රූපේහි සත්පුද්ගල භාවයේ ගොඩ නැගෙන්නෙත් නැති විදියට ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා.
අන්න ඒ නිසා තමයි ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. ආධ්‍යාත්මික කයෙහි කයානුව බලමින් ඉස්සෙල්ලා වාසය කරනවා. ඊළඟට බාහිර කයෙහි කයානුව බලමින් වාසය කරනවා. අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. ආධ්‍යාත්මික සහ බාහිර කයෙහි මේ විදිහට කයානුව බලමින් වාසය කරනවා. ඊට පස්සේ ඉතින් සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. විපස්සනාව පැත්තට නැඹුරු වෙනකොට සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒතර සමුදය අනුව දකිමින් කයෙහි කය අනුව දකිමින් වාසය කරනවා. වැය අනුව දකිමින් කයෙහි කය අනුව දකිමින් වාසය කරනවා. සමුදය සහ වැය අනුව දකිමින් කයෙහි කය අනුව බලමින් වාසය කරනවා. එතකොට මෙන්න මේ ආකාරයට කොහොමද සමුදය දකිමින් වාසය කරන්නේ? සමුදය කියලා කියන්නේ හට ගැනීම කියන එක. එතකොට මොකේ හට ගැනීමද? එයා බලනවා ආශ්වාස ප්‍රශ්වාස කයෙහි හට ගැනීම. යම් ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තක් තිබුණා නම් ඒ ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත මේ ගන්නකොට මේ උගුරු දණ්ඩ හරහා මේ පෙනහළු දක්වා යන මේ ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත කොහොමද ඉපදුනේ? ඉපදුණු විදිහ පිළිබඳව දකිනවා. මේක හටගත් ආකාරය, වැය වෙන ආකාරය පිළිබඳව දකිනවා. හට ගැනීම සහ වැයවීම දකිනවා. මේක සම්පූර්ණ විපස්සනාව පැත්තෙන් අපිට කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට එයා මේ කය සහ මේ ධර්මය ඉපදුණු විදිහ පිළිබඳව දකිනවා. ඒ වගේම ඒ ප්‍රත්‍ය නිරෝධයෙන් ඒ නිරෝධයට පත්වන ආකාරය දකිනවා. හට ගැනීම සහ වැයවීම කියන මේ දෙකම මොහොතින් මොහොත ඇසුරු කරමින් මේ දෙක තුලම එයා නුවණ පවත්වන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති. එතකොට එයාට මේ විදිහට නුවණ වැඩෙන විදිහට ඥානමත්තාය පතිස්සති මත්තාය. එතකොට සිහිය පිහිටා සිටින විදිහට වාසය කරන අනිස්සිතෝච විහෙරති. තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් ඒ රූපාදී ධර්මයෝ නාම ධර්මය අසුරු වෙන්නේ නැති විදිහට වාසය කරන අනිස්සිතෝච විහෙරති. නචකින්චි ලෝකේ උපාදීයති. ලෝකෙ කිසිවක් උපාදාන වශයෙන් ගන්නෙ නැතිව. මෙන්න මේ ආකාරයට යා භාවනාව කියන දේ හිතේ ඊටාම හොඳින් ප්‍රගුණ කිරීම සිද්ධ කරගෙන යනවා. ඒකට දැන් මේ විපස්සනාව විදිහට සාමාන්‍යයෙන් සිදු කරන විදිය පිළිබඳව තමයි ප්‍රධාන වශයෙන්ම කතා කළේ. ඒකට මේක තමයි අපිට යන්න තියෙන වීතිය. ඒතකොට දැන් ඔය මූලික කරුණු සමුදාය ඇසුරෙන් ඔබ ඔබේ ජීවිතයේ ඔබ මේක භාවිත කළ යුතු විදිහ ඔබ සකස් කරගන්නට අවශ්‍යයි. ඔබේ කාය විවේකයේ ඔබට ලැබෙන විදිහ අනුව, ඔබේ ජීවිතය අද සැකසී තියෙන විදිහ අනුව දැන් භාවනාව ඔබ මේ සකස් කරගන්නට අවශ්‍යයි. එතනදී ඒ භාවනාව සකස් කර ගැනීමේදී කොහොමද අපි ඒක හරියට කරන්නේ? එතකොට ඒක सिद्ध කරනකොට මම අර මුලින් කියපු විදිහට ආනාපාන සති භාවනාව කෙනෙක් सिद्ध කරනවා නම් එයාට අඩුම තරමේ ඒකේ සමාධියක් ඉපදුනා කියලා කියන්නේ හිත හොඳට එකඟයි කියන දේවත් කියන්නට පුළුවන්කම තියෙන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේහි අර ඊටාම සියුම් ස්වභාවය පිළිබඳව ස්වභාවයටපත් වීම. පළමු පියවර තමයි හිත තබා ගන්න එක. ඊට පස්සේ හිත තබාගෙන ඉන්නකොට දීර්ඝ සහ රස්ව හුස්ම පැහැදිලි වෙන්න පටන් ගන්නවා. දිගට ගන්නවා හුස්ම කෙටි හුස්මත් හෙලනවා කියන එක පැහැදිලි වෙන්න පටන් ගන්නවා. ඊළඟ අදියර තමයි ආස්වාස ප්‍රස්වාසයේ සියුම් වෙන්න පටන් ගන්නවා. ගන්න කාලේ ටික ටික අඩු වෙලා මේක ඊටාම කෙටි හුස්ම ධාරාවක් ඊටාම සියුම් ලෙස පවතින්නට පටන් ගන්නවා. ඒකට අර ලොකු හුස්ම අපිට ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක කය සංසිඳෙනවා. ඒකත් එක්කම ආස්වාස ප්‍රස්වාසය සංසිඳෙනවා. එතකොට මෙන්න මේ මට්ටමට එනකන් ආස්වාස ප්‍රස්වාසය ඊටාම සියුම්තර සුකුමතර මට්ටමකින් ඊටාම සියුම් ස්වභාවයකින් ඔබට වැටහෙන තැනට එනකන් ඔබ මේ ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරන්නට පටන් ගන්නට ඕනේ. එතකොට අන්න ඒ විදිහට ඊටාම සියුම් ස්වභාවයකින් ඔබට මේක වැටහෙන්න පටන් ගත්තට පස්සේ ඉන් අනතුරුව අපිට පුළුවන්කම තියනවා දැන් භාවනාවෙන් විපස්සනාව පැත්තට නැඹුරු වෙන්න. විපස්සනාව පැත්තට නැඹුරු වෙන්න පුළුවන්කම තියෙනවා. විපස්සනාව පැත්තට නැඹුරු වෙනකොට ඔබට ප්‍රායෝගිකව ඔබේ ජීවිතේ මේ ආනාපාන සති නිමිත්ත ඇසුරු කරගෙනම විපස්සනාව පැත්තට යන්න පුළුවන්. ඒ අර අපි මුලින් කතා කරපු විදිය අනුගමනය කරමින්. දැන් මෙතනදී මේ අපි ධ්‍යාන පිළිබඳව අවධානය යොමු කරලා කරන එකක් ගැන විදිහට නෙමෙයි. හැබැයි ඔබට පුළුවන් ආශ්වාස ප්‍රශ්වාසය කියලා කියන්නේ
හොඳට දැන් පරිග්‍රහණය කරනකොට ඔබට පේනවා හොඳට මෙනෙහි කරලා බැලුවොත් එහෙම මේ කය ඇසුරු කරගෙනම කයට මේ පැමිණීම තියෙන්නේම ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත නිසා. එතකොට මේකෙන් තමයි පැවැත්ම තියෙන්නේ. මේ ආශ්වාස ප්‍රශ්වාස කය පවතින්නේ කුමක් ඇසුරු කරගෙනද? කයක් නැතු හුස්ම පාරක් තියෙන්නේ නැහැනේ. කය ඇසුරු කරගෙන ඒක පවතින්නේ. කය වස්තුව කරගෙන තමයි ඒක තියෙන්නේ. අන්න දැන් කාය වස්තුව පිළිබඳව අපි නුවණ පවත්වන්නට පටන් ගන්නවා. ආස්වාස ප්‍රස්වාසයත් කාය වස්තුව පිළිබඳවත් සිහිය පවත්වන්න පටන් ගන්නවා. එතකොට මේ කය කියලා කියන්නේ කුමක්ද? අපි මේ පිළිබඳව මානසිකාරය කරනකොට අපිට පේනවා මේ කය කියලා කියන්නේ සත්වයක් නොවන පුද්ගලයෙක් නොවන අනාත්ම ධර්මයක්. කන බොන බත්පාන් කව්පි මුංගට ආහාර මේ කබලින්කාර ආහාරය නිසා ඉපදුණු දෙයක්. ඒ වගේම මෙතන පවත්වන සිත නිසා සකස් වූ දෙයක්. ඒ නිසා පිළියෙල වූ දෙයක්. දැන් කම්මජ, චිත්තජ, ඍතුජ, ආහාරජ කියලා රූප උපදවන ක්‍රම පිළිබඳව ඔබ ඕනෑතරම් අහලා තියෙනවා. අන්න ඒ දැනුම මෙතනට දැන් පාදක කරගන්නට ඕනේ. මේ රූපය කියලා කියන්නේ මෙන්න මේ විදිහට සතර මහා ධාතු සහ උපාදාය රූපයක්. සත්‍ය පුද්ගලයෝ කියලා ගන්න දෙයක් මෙතන ඇත්තේ නැහැ. එතකොට මේ අනාත්ම ධර්මයක් නේද මේ විදිහට පවතින්නේ. එතකොට මේ කය අසුරු කරගෙන ආශ්වාස ප්‍රශ්වාසය පවතිනවා. ආශ්වාස ප්‍රශ්වාසය මේ කය අසුරු කරගෙන කාය සංස්කාරය විදිහට පවතින්නේ ඇයි? එතකොට මේක පවතින්නට හේතු වෙලා තියෙන්නේ මේ කය අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන මේ හේතු ප්‍රත්‍ය ටික නිසා. මේ විඥාණය මේ රූපය අසුරු කරගෙන යම් තාක් කල් පවතිනවා නම් මේ කය අසුරු කරගත්ත ආශ්වාස ප්‍රශ්වාසය ඒ තාක් කල් පවතිනවා. යම් අවස්ථාවක ආශ්වාස ප්‍රශ්වාසය නිරුද්ධ වෙනවා නම් හිතේ කල්හි නිරුද්ධ වෙනවා. හිත නිරුද්ධ වෙනවා නම් ආශ්වාස ප්‍රශ්වාසය නිරුද්ධ වෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට අපි රළු තැනකින් පටන් ගන්නවා මේ පිළිබඳව මානසිකාරය කරන්නට. එතකොට මේ කයෙහි තියෙන පුද්ගල සංඥාව පළමුව යටපත් කරන්න අපි මේක ධාතු විදිහට හරි අර රූපේ ඉපදුණු විදිහ පිළිබඳව මානසිකාරය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒකේ ඊටාම ප්‍රායෝගිකව පහසුවෙන් අපිට කරන්න පුළුවන් විදිහ තමයි සතිපට්ඨානය පැත්තෙන් අපි මේ මානසිකාරය කරගෙන යනකොට අපි මේක පටිච්ච සමුප්පාදයේ පැත්තට නැඹුරු කරලීම. එතකොට අපි බලනවා අවිද්‍යා සංස්කාර නිසා නේද මේ කය ඉපදුනේ. අවිද්‍යා සංඛාර නිසා කිව්වම කොහොමද? අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියන මෙන්න මේ නිසා කර්මයකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුන නිසා නේද ප්‍රතිසන්දි වශයෙන් විඥානය බැසගත්තේ. විඥානය බැසගත්තේ නැත්තම් ඒ මෞකුසේ තියෙන බීජ කලලයක් පුද්ගලයෙක් කියලා හැඟෙන්නේවත් ඒක දන්නේවත් දැනුම් ස්වභාවයක්වත් තියෙන දෙයක් නෙමෙයි. ඒකට විඥාණය එතන මෞකුසට ප්‍රතිසන්දි වශයෙන් බැසගත්තට පස්සේ ඒ හිතට අනුව ඒ රූපය පවතින්න පටන් ගන්නවා. රූපය මත පිහිටා සිත පවතිනවා. ඒකට සිතෙනුත් රූප කලාප උපදවනවා. රූපයෙහි පැවැත්ම සිතටද උපකාර කරනු ලබනවා. එතකොට මෙන්න මේ අන්‍යෝන්‍ය ආකාරයෙන් මේ රූපය නාමයටත් නාමයේ රූපයටත් උපකාර කරනවා. එතකොට මෙන්න මේ ආකාරයෙන් නාම රූපය කියන එක විඥාණයට විඥානයේ නාම රූපේ ප්‍රත්‍ය වෙමින් මෙහි පහළ වීම මෙහි පැවැත්ම සිදු කරනු ලබනවා. එතකොට මේ වර්තමාන අපේ ජීවිතය කියලා කියන තැනකදී මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ ධර්මතා රාශියක පැවැත්මක් තියෙනවා. එතකොට අපි රූප චක්කු ප්‍රසාදේ නැවත නැවත උපදවන නිසා සිතින් සකස් කරන නිසා ඒ විඥානයේ ක්‍රියාකාරීත්වයේ විඥානයේ කියන දේ කර්මජ විඥානේ නැතිනම් ඒ කර්මයෙන් උපන්න සිතෙන් තමයි එතන ප්‍රසාද රූප උපදවන්නේ. ඒ නිසා ඒවලට කියන අපි කර්මජ රූප කියලා. එතකොට අන්න එහෙම අපිට මේ විඥානයේ රූපය අසුරු කරන නිසා මොකද වෙන්නේ? මේ රූප ප්‍රසාද රූප නැවත නැවත උපදවනවා. එතකොට විඥානයේ නිසා රූපය සැකසෙනකොට අදාළ නාම ධර්මයන් උපදිනකොට ආයතනයන්ගේ පහළවීම සිද්ධ වෙනකොට ඒ ආයතනයන්ට බාහිර ආයතන ස්පර්ශ වෙනවා. බාහිර අරමුණු ගැටෙනවා. ගැටෙනකොට ඒ තැනක ස්පර්ශය හටගන්නවා. ස්පර්ශය ඉපදුනහම ඒක විඳිනවා. මෙන්න මේක නේද වර්තමාන අපේ ජීවිතය කියලා කියන්නේ. එතකොට මේ ධර්මය ඒ තැන හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඇහැ බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. කන බිඳී යන ස්වභාවයෙන් යුක්තයි.
එතකොට මේ විදිහට ඇහැට පෙනුණු රූපය බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. කනට ඇහුණු ශබ්දය බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. එතකොට එතනදී ඒ ධර්මයන්ගේ හට ගැනීම සහ නිරෝධය සිද්ධ වෙනවා. නිරෝධය සිද්ධ වුණාට එහි නිරෝධය දැනගත්තේ නැති වුණොත් මේ ධර්මතා ටිකම නේද අපිට අම්මා තාත්තා දුව පුතා විදිහට මේ ලෝකයේ විදිහට ඇසුරු වෙන්නේ. හැබැයි කවදාවත් මේ ධර්මතා ටික අම්මා තාත්තා දුව පුතා කියන සංග්‍රහයට මේ ගණයට ගියේ නෑ නේද කියන මේ නුවණ පවත්වන්න පුළුවන් වෙනකන් අපි අපේ වර්තමාන ජීවිතයේ ආයතන ඇසුරු වෙන තැන සිදුවන යථාර්ථයේ පිළිබඳව හොඳින් නුවණ පවත්වන්න පටන් ගන්නවා. එතකොට අපිට පේනවා මේ කය කියලා අපි උපදවන යමක් තියෙනවා නම් මේ අනාත්ම ධර්මයක් කියන එක. ඒ වගේම අපිට දකින්න පුළුවන්කම තියෙනවා මේ ආයතනයන්ගේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාව ලක්ෂණය පිළිබඳව. අතීත හේතු ටිකක් වර්තමාන විපාකයක් ඒ වගේම වර්තමානයේ මේ විපාකයේ ඇත්ත නොදැනගත්තොත් එතන පුද්ගලයෙක් කියලා ආය කර්ම රැස් කරගෙන ප්‍රතිසන්දි වශයෙන් යන්න සිද්ධ වෙනවා කියන මේ දේවල් අපට දකින්න පුළුවන්කම තියෙනවා. දැන් මෙන්න මේ ආකාරයට අපි හොඳින් මානසිකාරය කරන්න පටන් ගන්නවා මේ කය නිමිත්ත කරගෙන මේකට අනුරූපීව දැන් මේක පටන් ගත්තේ කොතනින්ද මේ ආශ්වාස ප්‍රශ්වාසය අසුරු කරගත්ත මේ හොඳට තමන් කියලා හම්බෙන මේ කය පරිග්‍රහණය කරගෙන තමයි මේක පටන් ගත්තේ. දැන් ඉස්සෙල්ලම තමන්ට හම්බෙනවා දැන් මේ ඉන්නේ මම කියලා මේ පුද්ගල බව මේ කය හසු වෙනවා. අන්නේ කය හසු වෙන තැන තමයි මේ විදිහට විපස්සනාවට දැන් පදනම කරගන්නේ. කොහොමද මේ කය ඉපදුනේ? මෙන්න මේ විදිහට අනාත්ම ධර්මයක් විදිහටනේ ඉපදුනේ කියලා පෙන්වා දෙනවා. මෙහෙම කරනකොට ඔබට ඇතැම් විටක හිතෙන්න පුළුවන් අර සිතෙහි චිත්ත ඒකාග්‍රතාව ටිකෙන් ටික අඩු වෙලා යනවා වගේ ගතියක් ඔබට දැනෙන්න පුළුවන්. අන්න එහෙම ගතියක් ඔබට දැනෙන්න පටන් ගත්තොත් නැවත අර භාවනාව නතර කරලා ආශ්වාස ප්‍රශ්වාසයට හිත තබලා අර මට්ටමට යනකම් හිත සියුම් කරන්න. ඊට පස්සේ නැවත ආපහු විපස්සනාව පැත්තට ගන්න. මෙන්න මේ විදිහට අර විපස්සනාව පැත්තට දෙන ඉඩකඩ ඔබට වැඩි කරන්න පුළුවන්කම තියෙනවා. ආපහු සමතය ආසේවනය කරන්න නැවත විපස්සනාවට හැරෙන්න. මේ විදිහට මේ කමඨහනම මේ භාවනාවම ඔබට දියුණු කරගෙන යන්න පුළුවන් විපස්සනාව පැත්තේ. එහෙම නැත්නම් ඔබට තවත් ක්‍රමයක් තියෙනවා. ඒ විදිහට යන්නේ නැතුව ඔබට පුළුවන් අර විදිහට අර මට්ටමට සිත එකඟ කරලා ආනාපාන සති භාවනාව තුළ ඒ මට්ටම අපි චිත්ත ඒකාග්‍රතාවය අපිට ගොඩ නැගුණාම අපි ස්කන්ධයන් පිළිබඳව මනසිකාරය කරන්න පටන් ගන්නවා. වෙනතිනම් ආයතන පිළිබඳව මනසිකාරය කරන්න පටන් ගන්නවා. මේ විදිහට මේ ස්කන්ධයන්ගේ හට ගැනීම සිද්ධ වුනේ. රූපය කියලා කියන්නේ මෙන්න මෙබඳු ලක්ෂණයන්ගෙන් යුක්ත දෙයක්. වේදනාව කියලා කියන්නේ මේ විදිහට හටගත්ත දෙයක්. ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින දෙයක්. රූපය කියලා කියන්නේ ආහාර ප්‍රත්‍යයෙන් උපදින දෙයක්. ඒකට එහා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ ටික පුද්ගලයා කියලා හම්බෙන තමන් කියලා හම්බෙන තැනක තියෙන ස්කන්ධ ටික පිළිබඳව එයා මානසිකාරය කරන්න පටන් ගන්නවා. ඒකට එයා එහෙම නැතිනම් ආයතන පිළිබඳව කියලා කිව්වේ ඇහැට රූපයේ පේන තැනක සිදුවන સિદ્ધාන්තය පිළිබඳව මානසිකාරය කරනවා. කනට ශබ්දය ඇහෙන තැනක සිදුවන સિદ્ધාන්තය පිළිබඳව මානසිකාරය කරන්න පටන් ගන්නවා. එයා දකිනවා ඇහැ අනිත්‍ය දෙයක්, රූපය අනිත්‍ය දෙයක්, හිත කියන්නේ අනිත්‍ය දෙයක්. ඒ ධර්මයේ ඒ තැන හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියන මේ මානසිකාරය කරනවා. මානසිකාරය කරනවා කියලා කියන්නේ මේක ගැන හිතනවා. නුවණින් මෙනෙහි කරනවා. පින්නතුනි නුවණින් මෙනෙහි කරනකොට ඔබ මෙතනදී තේරුම් ගත යුතු වටිනාම කාරණාව මේක. ඔබ මෙතනදී මේ භාවනාව මෙහෙම සිද්ධ කරනකොට මානසිකාරය කරනකොට මානසිකාර ප්‍රත්‍යයෙන් ඔබට නුවණ උපදිනවා. ඥානය උපදිනවා. නුවණ කියලා කියන්නේ මෙනෙහි කිරීම නෙමෙයි. මෙනෙහි කිරීම කියලා කියන්නේ නුවණ නෙමෙයි. මෙනෙහි කිරීම නිසා තමයි නුවණ උපදින්නේ. දැන් මේ විදිහට ඔබ මේ මෙනෙහි කරගෙන යනකොට ඔබට ඒ පිළිබඳව දැක්මක් ඔබේම නුවණක් උපදිනවා. එතකොට දැන් අපි මේ මෙනෙහි කිරීම කලේ අර නුවණ උපදින්න ඕන. නුවණ උපදුනහම නුවණ පාවිච්චි කරන්න පටන් ගන්න ඕනේ. දැන් මම මේකට නිතර මතක් කරන උදාහරණය තමයි කණ්ණාඩි දෙකක් දානවා වගේ. දැන් අපි කණ්ණාඩි දෙක දාන්නේ කොහොමද? ඇහැට දාන කණ්ණාඩි දෙක දිහා අපි කණ්ණාඩි දෙක දිහා බලලා කණ්ණාඩි දෙක අරගෙන කණ්ණාඩි දෙක ඇහැට දා ගන්නවා. මේ පැත්තෙන් අපි ඒක පැලඳ ගන්නවා. කණ්ණාඩි දෙක පැලඳ ගත්තාම දැන් අපි බලන් ඉන්නේ කණ්ණාඩි දෙක දිහාද බලන්නේ නැතිනම් කණ්ණාඩි දෙක හරහා අපි බලන්නේ අර බාහිර තියෙන රූප ගැනද.
අපි බලන්නේ කණ්ණාඩි දෙක හරහා බාහිර පෙනෙන රූප පිළිබඳව. කණ්ණාඩි දෙක නෙමෙයි. අන්න ඒ වගේ මානසිකාරයේ පවත්වනවා කියලා කියන්නේ අර කණ්ණාඩිය දිහා බලලා කණ්ණාඩිය අරගෙන S දෙකට දාගත්තා වගේ. මානසිකාර ප්‍රත්‍යේ නුවණ කියලා කියන්නේ දැන් අර හරියට කණ්ණාඩි දෙක දාගෙන ඉවරයි. දැන් කරන්න තියෙන කණ්ණාඩිය දිහා බලන එක නෙමෙයි රූප දිහා බලන එක වගේ ඔබ දැන් කරන්න ඕනේ අර හිතට එන අරමුණු දිහා අර නුවණින් බලාගෙන ඉන්න එක. එතකොට ඔබට සත්පුද්ගල සංඥාවක් නැතුව ඒ ධර්මයන්ගේ හට ගැනීම සහ වැය වෙන ස්වභාවය පිළිබඳව නුවණින් බලන් ඉන්න පුළුවන්කම ලැබෙයි. යම් වෙලාවක එන අරමුණු අම්මා විදිහට දුව පුතා විදිහට ශක්තිමත්ව ගොඩ නැගෙනවා කියලා ඔබට පේනවා නම් එහෙනම් මොකද්ද අඩු වෙලා තියෙන්නේ? මානසිකාරය කියන එකෙන් නුවණ උපද්දපු බව අඩුයි. අන්න එහෙනම් නැවත කරන්න ඕනේ මොකද්ද? පුනා නැවත මානසිකාරයේ පැවැත්වීම කළ යුතුයි. එතකොට ඒකෙදි අර චිත්ත ඒකාග්‍රතාවය ආය භාවිත කරන්න ආපහු අර විදිහට කරන්න මෙන්න මේ විදිහට ඔබ ප්‍රායෝගිකව මේක නැවත ප්‍රගුණ කරන්න පටන් ගන්න. ඊටාම වේගයෙන් කෙලෙස් ආශ්‍රව ධර්මයන් ගෙවි යන බව ඔබටම ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේ කරුණු ටික අතහැර ගන්නට එපා. මේ විදිහට භාවනා කරන්න. ඒ භාවනා කරනකොට ඔබට ඒ නුවණ වඩාත් ප්‍රකටව පේන්න පටන් ගන්නකොට නුවණින් ඒ දේ නැවත භාවිත කිරීමෙන් නුවණ දියුණු කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ කරුණු ගැන වඩා අවධානය යොමු කරලා ඔබේ හිත මේ ප්‍රතිපදාව තුළ කොහොම හරි ඉක්මවා ගන්නට කියලා බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. ඉතින් අපි මේ කරුණු ටික පිළිබඳව ඔබේ මනස මෙහෙවන්නට උත්සාහවත් වන්න. අපි ප්‍රශ්න ගැටළු පිළිබඳව අද රාත්‍රියේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. රාත්‍රී 9:30ට මෙහි ප්‍රායෝගිකව ඔබට ඇතිවන දහම් ගැටළු පිළිබඳව සාකච්ඡා කරන්නට ඒ සඳහා හැම දිනාටම සම්බන්ධ වන්නට කියලා සිහිපත් කරනවා. අපි මේ විදිහට ඔබ ධර්ම ශ්‍රවණය කරගෙන ධර්ම දේශනා කරගෙන සිද්ධ කරගත්ත මේ කුසලයේ තුලින් ජනිත කරගත්ත සියලු කුසල් අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. මේ ස්ථාන අධිග්‍රහිත ඉෂ්ඨකාරකාදී සියලු දේවගණ සමූහයාටත් අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා නිමල් පෙරේරා මහත්මයා, චාන්දනී පෙරේරා මහත්මිය, රත්නායක සෝමරත්න සහ මණිකේ සෝමරත්න යන ඒ පින්වත් පිරිස විසින් බලාපොරොත්තු වෙනවා මිය පරලෝකීය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නටත් මෙලොව වශයෙන් හෝ සාංශාරික වශයෙන් මිය ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා හැමදෙනාම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා පවුලේ සියලු දෙනාටමත්, ගුරුවරුන්ට සහ සියලු සත්වයන්ටත්, ඒ වගේම ධර්ම දේශනාවට සම්බන්ධ වන සියලුම දෙනාටත්, ඒ වගේම මේ දේශනාව මේ විදිහට ඔබට ශ්‍රවණය කරන්නට ඉඩහසර ලබා දෙන්නට කටයුතු කරන සෑම සිළු දෙනාටම පුණ්‍ය අනුමෝදනා ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඒ සෑම සිළු දෙනාටමත් නිමල් පෙරේරා, චාන්දනී පෙරේරා, රත්නායක සෝමරත්න සහ මණිකේ සෝමරත්න කියන මේ දායකත්වයේ දරන පින්වත් සෑම සිළු දෙනාටම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් භව චිරජීවන සම්පන්නිය සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා හැමදිනාම පින් අනුමෝදන් වන්න. හැමදිනාටම තෙරුවන් සරණයි.